තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් අවසාන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා 2017-2018 අවුරුද්දේ බුද්ධ චරිතය ප්‍රශ්න පත්‍රයේ කොහොමද ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා අපි බලමු. අපි මෙතනදී කතා කරන්නේ එක කොටසේ ප්‍රශ්න. පළවෙනි කොටසේ ප්‍රශ්න තමයි අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු පළවෙනි කොටසේ තියෙන ප්‍රශ්න. ඊට කලින් අපි බලමු මොකක්ද ලබා දීලා තියෙන උපදේශය කියලා. මෙම ප්‍රශ්න පත්‍රයේ කොටස් 3කින් සමන්විත වේ. යටත් පිරිසෙන් එක් කොටසකින් එක් ප්‍රශ්නයක්වත් ඇතුළත් වනසේ තෝරාගෙන ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්න කියන උපදේශය තමයි ලබා දීලා තියෙන්නේ. එහෙනම් කොටස් 3ක් තියෙනවා. ඒ කොටස් 3න් ප්‍රශ්න 5ක් තෝරගන්නට ඕන. ඔබට පුළුවන්කම තියෙනවා කොටස් 3න් අනිවාර්යයෙන්ම ප්‍රශ්න 3ක් තෝරගන්නට. කොටස් 2කින් ප්‍රශ්න 2 ගානේ තෝරගන්නටත් පුළුවන්. කොටස් 2කින් ප්‍රශ්න 2 ගානේ තෝරගෙන පළවෙනි කොටසින් හෝ දෙවෙනි කොටසින් හෝ තුන්වෙනි කොටසින් ප්‍රශ්න 2 ගානේ තෝරගන්නට පුළුවන්. එහෙම නැත්නම් එක කොටසකින් ප්‍රශ්න 3ක් තෝරගෙන තවත් කොටස් 2කින් ප්‍රශ්න 1 ගානේ තෝරගන්නටත් පුළුවන්. අපි උදාහරණයක් විදිහට පළවෙනි කොටසේ ප්‍රශ්න 3ක්ම තෝරගන්නට පුළුවන්. හැබැයි දෙවෙනි සහ තුන්වෙනි කොටස් වලින් එක ප්‍රශ්නයක ගානේ හරි තෝරගන්නට ඕන. එහෙම නැත්නම් පළවෙනි කොටසින් ප්‍රශ්න 3ක් තෝරගෙන දෙවෙනි කොටසිනුත් ප්‍රශ්න 3ක් අපිට තෝරගන්නට බෑ. එහෙම නැත්නම් අපි එක කොටස් 2කින් ප්‍රශ්න 2 ගානේ තෝරගන්නට පුළුවන්. ඊළඟට තවත් කොටසකින් එක ප්‍රශ්නයක් තෝරගන්නට පුළුවන්. ඒ විදිහට ප්‍රශ්න තෝරා ගැනීමේදී අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න. ඒ වගේම අවධානය යොමු කරනකොට ඔබට පුළුවන්කම තියෙනවා ප්‍රශ්නේ එක ප්‍රශ්නයක් විතරක් බලලා අංක 1 දිහා විතරක් බලලා ප්‍රශ්න තෝරගන්නට එපා. රෝම ඉලක්කම් 4ක් යටතේ තියෙනවා පළවෙනි අංකය ගත්තොත් පළවෙනි ප්‍රශ්නයේදී රෝම ඉලක්කම් 4ක් යටතේ ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. ඒ 4ටම නිවැරදිම පිළිතුරු ලියා ගන්නට පුළුවන් වේවිද කියන එක ගැන අවධානය යොමු කරලා තමයි ප්‍රශ්නේ තෝරගන්නට ඕන. හරි, අපි වැඩිපුර කතා කරන්නේ නැතිව ප්‍රශ්න වලට අදාළ තොරතුරු සාකච්ඡා කරමු. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ මේ සාකච්ඡාවන් සියල්ලක්ම නැරඹීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ වගේම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවන් 2018 2019 විෂයන් 4ටම අදාළ සියලු කොටස් මේ වෙද්දී සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම ඊට කලිනුත් අපි විෂයන් වලට අදාළ ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡාවන් සිදු කරලා තියෙනවා. ඒ වගේම විෂයන් 4ටම අදාළ පාඩම් සාකච්ඡාවනුත් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවට එකතු කරලා තියෙනවා. බ්‍රාහ්මණ ඉගැන්වීමට අනුව චතුර්වර්ණයට අයත් කුල 4 නම් කරන්න. පළවෙනි පාඩමේ දෙවනි පිටුවේ සමාජ විෂමතා කියන කොටසේ මේ ගැන පිළිතුරු තියෙනවා. මේ අහන ප්‍රශ්නයට අදාළ පිළිතුරු. බ්‍රාහ්මණ ඉගැන්වීමට අනුව චතුර්වර්ණයට අයත් කුල 4 චතුර්වර්ණයේ නම් කරන්නට කියලා කියන්නේ මේකට අදාළ විස්තරයක් සඳහන් වෙනවා. මෙන්න මෙහෙම. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර යනුවෙනි. මෙම කුල ක්‍රමය චතුර්වර්ණය යනුවෙන් ද හැඳින්වේ. එහෙම විස්තරයක් සඳහන් වෙනවා. බ්‍රාහ්මණ ඉගැන්වීම අනුව සංවිධානය කරන ලද බුද්ධ කාලීන සමාජයේ විවිධ ආකාර විෂමතාවයන්ගෙන් ගහන විය. බුද්ධ කාලයේ වෙනකොට සමස්ත සමාජයේම සංවිධානය කරන්නට යෙදුනේ බ්‍රාහ්මණික කුලයේ අය. ඒ අය විසින් විවිධාකාරයේ විෂමතාවයන්ගෙන් තමයි සමාජය නිර්මාණය කරලා තිබුණේ. කුල භේදයේ පදනම් කරගෙන මූලික වශයෙන්ම එම විෂමතාවය ඇති වෙලා තිබුණා. සමාජ ප්‍රභවය පිළිබඳ මුලින් දක්වන ලද බ්‍රාහ්මණ මතය අනුව ප්‍රධාන කුල 4ක් තිබුණා. බ්‍රාහ්මණ කුලය, ශාස්ත්‍රීය කුලය, වෛශ්‍ය කුලය, ශූද්‍ර කුලය කියන කුල 4. එහෙනම් බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර. බ්‍රාහ්මණ,
ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියලා පිළිතුරු ලබා දෙන්නට පුළුවන්. අපි නැවත වතාවක් ප්‍රශ්නය බලමු. ප්‍රශ්නය තමයි පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 යටතේ තියෙන ප්‍රශ්නය. බ්‍රාහ්මණ ඉගැන්වීමට අනුව චතුර්වර්ණයට අයත් කුල 4 නම් කරන්නට කියලා කියන්නේ. මේ කුල 4 ගැන විස්තර කරන්නට විස්තර ලියන්නට යන්නට අවශ්‍ය නැහැ. නම් කරන්නට කියලා කියන්නේ එහෙනම් බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර කියන කුල 4 ලිව්වා නම් පිළිතුර ප්‍රමාණවත් වෙනවා. ඊළඟට දෙවනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නය බ්‍රාහ්මණ වර්ණයට හිමි ස්වධර්ම 4ක් ලියා දක්වන්න. බ්‍රාහ්මණ වර්ණයට, ක්ෂත්‍රිය වර්ණයට, වෛශ්‍ය වර්ණයට කියන මේ වර්ණයන් වලට ස්වධර්ම කියලා කොටසක් තිබුණා. ස්වධර්ම කියලා කියන්නේ ඒ වර්ණයේ අය බ්‍රාහ්මණ වර්ණයේ උදාහරණයක් විදිහට ගත්තොත් ඒ වර්ණයේ අය කළ යුතු දේවල්. ඒ අයට පැවරිලා තිබුණු දේවල්. කරන්නට පැවරිලා තිබුණු දේවල් තමයි ස්වධර්ම කියලා කියන්නේ. පළවෙනි පාඩමේ දෙවැනි පිටුවේම සමාජ විෂමතා කියන තැන මේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා. චතුර්වර්ණය හා සම්බන්ධ ස්වධර්ම ඉගැන්වෙන ප්‍රධාන මූලාශ්‍රයක් තමයි මනුස්මෘතිය කියලා කියන්නේ. බ්‍රාහ්මණික ඉගැන්වීම් තියෙන මනුස්මෘතිය කියන කෘතිය, මනුස්මෘතිය කියන මූලාශ්‍රය අපිට වැදගත්. මේ මනුස්මෘතිය තමයි බ්‍රාහ්මණික වර්ණයට තිබුණු ස්වධර්ම මෙන්න මේ විදිහට දක්වන්නේ. ආදී කටයුතු පිළිබඳ අයිතිය බමුණන් සතු වූයේ. මේ වගේ කටයුතු ඉගෙනීම, ඉගැන්වීම, යාග කිරීම හා කරවීම, යාග කිරීමයි යාග කරවීමයි ඊළඟට දන් පිළිගැන්වීම කියන 5. ඉගෙනීම, ඉගැන්වීම, යාග කිරීම, කරවීම, දන් පිළිගැන්වීම කියන 5. අපි ආයෙත් බලමු ප්‍රශ්නේ. බ්‍රාහ්මණ වර්ණයට හිමි ස්වධර්ම 4ක් ලියා දක්වන 5ක් නෙමෙයි කියන්නේ ලකුණු 4යි ලැබෙන්නේ. ඔබ 4යි ලියන්නට ඕන. ඒ 4 මොන 4ද කියලා ඔබ තමයි තීරණය කරන්නට ඕන. එහෙම පිළිවෙලකට ලියන්නට ඕන කියලා දෙයක් නැහැ. ඉගෙනීම, ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම, දන් පිළිගැන්වීම. එතකොට මේ මතක තබා ගැනීමේදී වැදගත් වෙනවා යාග කිරීම සහ කරවීම කියලා දෙකක් තියෙනවා. ඉගෙනීම සහ ඉගැන්වීම කියලා දෙකක් තියෙනවා. ඉගෙනීම, ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම කියන එක. එතකොට මේ දෙක මතක තබා ගන්නට ලේසි. බ්‍රාහ්මණික වර්ණයට තිබුණු ස්වධර්මය මනුස්මෘතිය සඳහන් වෙන විදිහට. ඊළඟට සමාජ ප්‍රභවය පිළිබඳ බ්‍රාහ්මණ මතය කෙටියෙන් විස්තර කරන්න කියන ප්‍රශ්නේ. සමාජයේ ප්‍රභවය උනේ කොහොමද කියලා බ්‍රාහ්මණික වර්ණයේ විසින් ඉදිරිපත් කරලා තියෙනවා. බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර කියන ඉගැන්වීමකට අනුව සමාජයේ බුද්ධ කාලීන පරිසරය තුල නිර්මාණය වෙලා තිබුණා. මුලින්ම කතා කරන්නේ අන්නේ බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර කියන ආකාරයට සමාජයේ නිර්මාණය වෙලා තිබිච්ච ආකාරය වගේ මේ සමාජ විෂමතාවයන් පිළිබඳව පළවෙනි පාඩමේ කතා කරනවා. ඒ අනුව සමාජ ප්‍රභවය පිළිබඳව බ්‍රාහ්මණයා විසින් ඉදිරිපත් කරලා තිබුණු මතය මොකක්ද කියලා පාඩමෙන් සඳහන් වෙනවා. සමාජ විෂමතා කියන කොටසේදීම ලකුණු 6ක ප්‍රශ්නයක්. මේක එහෙනම් තරමක් අපිට විස්තර කරලත් ලියන්නට වෙනවා. මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බමුණෝ උපන්නා කියන අදහස එකක්. මේ ශ්ලෝකය කටපාඩම් කරගන්න ගොඩක් වැදගත් වේවි විභාගයට. බ්‍රාහ්මනෝස්ය මුඛමාසීත්. බ්‍රාහ්මනෝස්ය මුඛමාසීත්. බ්‍රාහ්මණයාගේ මුඛයෙන්, බ්‍රාහ්මණයා මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන්නා කියලා තමයි ඉදිරිපත් කරන්නේ. එහෙනම් මනුස්මෘතිෙහි සඳහන් වෙන ආකාරයට බ්‍රාහ්මණයා විසින් සමාජයේ නිර්මාණය වෙලා තිබුණු ආකාරය, සමාජයේ ප්‍රභවය වෙච්ච ආකාරය දක්වලා තියෙනවා. ඒ අනුව
මෙන්න මේ විදිහටයි ඉදිරිපත් කරලා තියෙන්නේ. බ්‍රාහ්මනෝස්ය මුකමාසීත් බාහු රාජන්‍යः කෘතः ඌරු තදත්ය යත් වෛශ්‍ය පද්භ්‍යාන් සුද්‍රා ජායත කියන විදිහට ඉදිරිපත් කිරීමක් කරලා තියෙනවා. ඒ අනුව මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බ්‍රාහ්මණ කියන පිරිස ප්‍රභවය වුණා කියලා දක්වනවා. බාහු රාජන්‍යः කෘතः බාහුවෙන් ශස්ත්‍රියෝ පහළ වුණා කියලා දක්වනවා. ඌරු තදත්ය යත් වෛශ්‍ය කලවයෙන් වෛශ්‍යෝ ඉපදුනා හටගත්තා කියලා සඳහන් වෙනවා. ප්‍රභවය වුණා කියලා දක්වනවා. දෙපතුලින් සුද්‍රයෝ පහළ වූහ පද්භ්‍යාන් සුද්‍රෝ අජායත කියලා දක්වලා තියෙනවා කියලා මේ ශ්ලෝක පාඨය අරගෙන ඔබට පුළුවන්කම තියෙනවා විස්තර කරලා ලියන්නට. බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව සමාජ ප්‍රභවය පිළිබඳව දැක්වෙන ප්‍රධානම ඉගැන්වීමක් තමයි මේ ශ්ලෝකය. බ්‍රාහ්මනෝස්ය මුකමාසීත් බාහු රාජන්‍යः කෘතः ඌරු තදත්ය යත් වෛශ්‍ය පද්භ්‍යාන් සුද්‍රෝ අජායත. යම් කිසි විදිහකින් බ්‍රාහ්මණික සමාජ ප්‍රභවය ගැන කතා කරන්නට, එහෙම නැත්නම් බ්‍රාහ්මණික වර්ණ ධර්ම ගැන සාකච්ඡා කරන්නට ප්‍රශ්නයක් ආවොත් ඒ ඕනෑම ප්‍රශ්නයකදී පාවිච්චි කරන්නට පුළුවන් වැදගත් වෙන ලකුණු ලබා ගන්නට පුළුවන්කම ලැබෙන ඉගැන්වීමක් තමයි මේ බ්‍රාහ්මනෝස්ය මුකමාසීත් බාහු රාජන්‍යः කෘතः ඌරු තදත්ය යත් වෛශ්‍ය පද්භ්‍යාන් සුද්‍රෝ අජායත. මේකෙදි කියවෙනවා වර්ණ ඉදිරිපත් වෙලා තියෙන ආකාරය. බ්‍රාහ්මනෝස්ය මුකමාසීත් බ්‍රාහ්මණයා මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන්නා කියන එක මේකේ සඳහන් වෙනවා. බාහු රාජන්‍යः කෘතः දෙබාහු වලින් ශස්ත්‍රීය වර්ණය ඇති වුණා කියන එක. ඌරු තදත්ය යත් වෛශ්‍ය වෛශ්‍යයන් කලවයෙන් ඇති වුණා කියන එක මේකේ සඳහන් වෙනවා. ඊළඟට පද්භ්‍යාන් සුද්‍රෝ අජායත දෙපතුලින් සුද්‍ර කියන වර්ණය ඇති වුණා කියන එක මේකේ සඳහන් වෙනවා. ඊළඟට අපි බලුවොත් එහෙම වර්ණ හතර මේකේ සඳහන් වෙනවා. බ්‍රාහ්මනෝස්ය මුකමාසීත් බාහු රාජන්‍යः කෘතः ඌරු තදත්ය යත් වෛශ්‍ය පද්භ්‍යාන් සුද්‍රෝ අජායත. ඒ විදිහට දැක්වෙනවා වර්ණ හතරම. ඊට අමතරව තව ප්‍රශ්නයක් එන්නට පුළුවන්. වර්ණ හතර දක්වා ඒ වර්ණ හතර බ්‍රාහ්මණයාගේ කුමන ස්ථානවලින් හටගත් බව බ්‍රාහ්මණික පිරිස ප්‍රකාශ කරන්නේද කියලා ප්‍රශ්නයක් ඇහුවොත්, ඒ වගේ ප්‍රශ්නවලදී පිළිතුරු ලබා දෙන්නට, ඒ වගේම විචාර ප්‍රශ්නයකදී පිළිතුරු ලබා දෙන්නටත් මේක ගොඩක් වැදගත්. ඒ නිසා පාඩම් කරලා තියාගන්න. විනාඩි කිහිපයකින් ඔබට පුළුවන් මේක පාඩම් කරගන්නට. එහෙනම් මේ ශ්ලෝකය අරගෙන එහි සඳහන් වෙන ආකාරයට අපිට පුළුවන් සමාජ ප්‍රභවය ගැන යම්කිසි හඳුන්වා දීමක් සිදු කරන්නට. ලකුණු 6ක ප්‍රශ්නයක් නිසා ඒ වර්ණ හතර දක්වමින් අපිට ඒ සම්බන්ධයෙන් යම්කිසි හඳුන්වා දීමක් තමයි කරන්නට වෙන්නේ. ඊළඟට වර්ණ සුද්ධිය හෙවත් කුලයේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ බ්‍රාහ්මණ මතය අස්සලායන සූත්‍රය ඇසුරින් ඉදිරිපත් කොට වර්ණ ධර්ම හා ස්වධර්මවලට අදාළ බුදුසමයේ විචාරය පෙන්වා දෙන්න. වර්ණ සුද්ධිය හෙවත් කුලයේ කුසලයේ නෙවෙයි කුලයේ ශ්‍රේෂ්ඨත්වය ගැන අස්සලායන කියන බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. අපි ඒක බලමු. මේ පාඩමෙත් විස්තර කරලා තියෙනවා. අස්සලායන කියන බමුණා තමයි පැමිණෙන්නේ. ඇවිල්ලා වර්ණ සුද්ධිය ගැන, තමන්ගේ වර්ණය, බ්‍රාහ්මණික වර්ණය කොයිතරම් උතුම්ද කියන එක ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ඒ පාඨය පොතේ සඳහන් වෙන්නේ මෙහෙමයි. භගවත් ගෞතමයන් වහන්සේ බ්‍රාහ්මණයෝ මෙසේ කීවාහුය. බ්‍රාහ්මණයෝම ශ්‍රේෂ්ඨයහ. සෙසු වර්ණ කුල පහත්ය. බ්‍රාහ්මණ වර්ණයේ ශුක්ලය සුදු, සෙසු වර්ණ කෘෂ්ණය කළුය. බ්‍රාහ්මණයෝම පරම පවිත්‍ර වෙත්. සෙසු වර්ණ එසේ නොවේ. බ්‍රාහ්මණයෝ බ්‍රහ්ම පුත්‍රයෝය. පපුවෙහි වැස මුවින් උපන්නෝය. බ්‍රහ්මගෙන්ම උපන් බැවින් බ්‍රහ්මජයහ. බ්‍රහ්මයා විසින්ම නිමවන ලද බැවින් බ්‍රහ්ම නිර්මිතයහ. බ්‍රහ්මයා පිහිට කර වසන බැවින්
බ්‍රහ්ම දායාදය. ඒ විදිහට ප්‍රකාශ කරනවා කියලා දක්වලා තියෙනවා. එහෙනම් ප්‍රශ්නේ අපි නැවත වතාවක් බලමු. අනිවාර්යයෙන්ම ඒ ලක්ෂණය ඔබ ඇති කරගන්න. ප්‍රශ්නයකට පිළිතුරු ලියන ගමන් නැවත නැවත ප්‍රශ්නේ බලන්න. නැත්නම් ඔබ ලියාගෙන යනකොට ඔබේ අදහස, ඔබේ අරමුණ වෙනත් අරමුණකට ගමන් කරලා වෙනත් දේවල් ලියලා තියෙන්නට පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම නැවත නැවත ප්‍රශ්නය බලමින් ලියන එකත් සාර්ථක පිළිතුරක් ගොඩනගා ගන්නට, අනවශ්‍ය දේවල් වලින් තොරව පිළිතුරු ගොඩනගන්නට ඔබට ගොඩක් වැදගත් වෙයි. වර්ණ සුද්ධියේ හෙවත් කුලයේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ බ්‍රාහ්මණ මතය අසලායන සූත්‍රය ඇසුරින් ඉදිරිපත් කොට. එහෙනම් මේ අපි කතා කරපු පාඨයේම සඳහන් වෙනවා අසලායන සූත්‍රයේ දැක්වෙන විදිහට බ්‍රාහ්මණ කියන වර්ණයේ ශ්‍රේෂ්ඨත්වයේ ඔවුන් විසින් ඉදිරිපත් කරලා තියෙන්නේ කොහොමද කියලා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කොට වර්ණ ධර්ම හා ස්වධර්ම වලට අදාළ බුදු සමයේ ਵਿਚාරය දක්වන්නට කියලා කියන්නේ. ඊළඟට අපි බලමු මේ ප්‍රකාශය කියනවා බවත් ගෞතමයන් වහන්සේ බ්‍රාහ්මණයෝ ශ්‍රේෂ්ඨම අය කියලා කිව්වා. බ්‍රාහ්මණයෝම ශ්‍රේෂ්ඨයි කියලා කිව්වා. සෙසු වර්ණ කුල පහත් කිව්වා. බ්‍රාහ්මණ වර්ණයේ සුදුයි කියලා කිව්වා. අනිත් වර්ණ කළුයි කියලා කිව්වා. ඒ වගේම බ්‍රාහ්මණයෝම පවිත්‍රම පිරිස කියලා කිව්වා. සෙසු වර්ණ එහෙම පවිත්‍ර නැහැ, පිරිසිදු නැහැ. බ්‍රාහ්මණයෝ බ්‍රහ්ම පුත්‍රයෝය. පපුවෙහි වැස මුවින් උපන්නෝය. පපුවේ තමයි වාසය කරන්නේ. මුවින් ඉපදුනා කියලා කියනවා. බ්‍රහ්මගෙන්ම උපන් බැවින් බ්‍රහ්මජය. බ්‍රහ්මයා විසින්ම නිමවන ලද බැවින් බ්‍රහ්ම නිර්මිතය. බ්‍රහ්මයා විසින්ම නිමවන පිරිසක් තමයි බ්‍රාහ්මණ කියලා කියන්නේ. බ්‍රහ්මයාම තමයි දායාද කරගෙන ඉන්නේ. අන්න ඒ වගේ ඉගැන්වීමක් තමයි අස්සලායන සූත්‍රයේ තියෙන්නේ. මේ තියෙන්නේ ඒකේ පාලි පාඨය පොතේ සඳහන් වෙන්නේ නැහැ. අපි ඒකත් නිකමට බලමු. අතකෝ අස්සලායනෝ මානවෝ මහතා බ්‍රාහ්මණ ගණේන සද්දින් යේන භගවා තේන උපසංකමි. ඉක්බිති අස්සලායන මානවකයා මහතා බ්‍රාහ්මණ ගණේන සද්දින් මහත් වූ බමුණු පිරිසක් එක්ක සද්දින් කියලා කියන්නේ සමග යේන භගවා තේන උපසංකමි. යම් තැනක භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේද එතනට පැමිණුණා. උපසංකමිත්වා පැමිණිලා එළඹිලා භගවතා සද්දින් සම්මෝදි. භාග්‍යවතුන් වහන්සේත් සමග සතුටු වුණා. සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරෙත්වා සතුටු විය යුතු සිහිපත් කළ යුතු කතා නිමවලා ඒකමන්තන් නිසිද එකත් පසක හිටියා. ඒකමන්තන් නිසින්නෝකෝ අස්සලායනෝ එකත් පසක සිටියා වූ අස්සලායන මානවෝ භගවන්තන් ඒතද වෝච්ච. අස්සලායන මානවකයා භාග්‍යවතුන් වහන්සේට මෙන්න මෙහෙම කිව්වා. අන්න අපි දැන් කතා කරපු සිංහල තේරුම තියෙන්නේ, අපි කතා කළේ සිංහල තේරුම, මේ තියෙන්නේ ඒකේ පාලි කොටස. බ්‍රාහ්මනා බොහෝ ගෝතම ඒව මාහන්සු. බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණය මෙන්න මෙහෙම කිව්වා. බ්‍රාහ්මනෝව සෙට්ටෝ වන්නෝ. බ්‍රාහ්මණ වර්ණයේම තමයි ශ්‍රේෂ්ඨ. හීනෝ අඤ්ඤෝ වන්නෝ. අනිත් වර්ණ හීනයි, පහත්. බ්‍රාහ්මනෝව සුක්කෝ. බ්‍රාහ්මණයෝ සුක්කෝ වන්නෝ. බ්‍රාහ්මණ වර්ණය තමයි සුදු වූ වර්ණේ. කන්හෝ අඤ්ඤෝ වන්නෝ. අනිත් වර්ණයන් කළුයි. බ්‍රාහ්මනෝව සුජ්ජන්ති. බමුණොම තමයි පිරිසිදු. නෝ බ්‍රාහ්මණ අබ්‍රාහ්මනෝ. අනිත් අය එහෙම පිරිසිදු නැහැ. බ්‍රාහ්මනා පුත්තා ඕරසා මුකතෝ ජාතා බ්‍රහ්මජා බ්‍රහ්ම නිම්මිතා බ්‍රහ්ම දායාදාති. බ්‍රාහ්මනෝ පුත්තා බ්‍රාහ්මණයෝම මහා බ්‍රහ්මගේ පුත්‍රයෝ. ඕරසා මුකතෝ ජාතා මුකයෙන් හටගත්තා. ඕරස පුත්‍රයෝ. ඒ වගේම බ්‍රහ්මයාගෙන් උපන්නා. බ්‍රහ්ම නිර්මිතා බ්‍රහ්මයා විසින් නිමවන ලදී. බ්‍රහ්ම දායාදා බ්‍රහ්මයා දායාද කරගෙන ඉන්නවා. ඒ විදිහට තමයි දක්වලා තියෙන්නේ. ඉතින් විස්තර කරලා තියෙනවා, දීර්ඝව විස්තර කරලා තියෙනවා මේ සූත්‍ර දේශනාවේදී. බ්‍රාහ්මණයාගේ බ්‍රාහ්මණ වර්ණයේ කොච්චර උත්තරීතරයිද කියලා
අස්සලායන විසින් විස්තර කරලා තියෙන අවස්ථාව. ඉතින් ඊට පස්සේ ප්‍රශ්නයේදී කියන්නේ මේ වගේ අදහසක් දරන්නට යෙදුණු ඉගැන්වීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම මොකක්ද කියලා. වර්ණ ධර්ම හා ස්වධර්ම වලට අදාළ බුදු සමයේ විචාරය පෙන්වා දෙන්න. බුදු සමයේ විචාරය පෙන්වා දෙන්න. මෙන්න මේක වැදගත් ඔබට. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. මේකේ අදහස උපතින් වසලෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවේ කරනු ලබන ක්‍රියාවන් අනුව හොඳ නරක දේවල් අනුව තමයි වසලයෙක්ද බ්‍රාහ්මණයෙක්ද කියලා තීරණය වෙන්නේ. එහෙම නැතිව මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් හටගත්ත නිසා බ්‍රහ්මයා විසින්ම නිබවන ලද නිසා එහෙම කියලා කිසිම කෙනෙක් බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශූද්‍ර කියන වර්ණ හතරෙන් එක්කෙනෙක්වත් උසස් වෙන්නේ නැහැ. කම්මනා ක්‍රියාව කුසල කර්ම අකුසල කර්ම සිද්ධ කරන ආකාරය අනුව තමයි පුද්ගලයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද වසලයෙක්ද බ්‍රාහ්මණයෙක්ද. වසලයෙක් කියලා කියන්නේ පෞකාර කම් කරමින් ක්‍රියා කරන කෙනෙක්. එහෙමද එහෙම නැත්නම් බ්‍රාහ්මණයෙක් කියලා කියන්නේ බුදුදහමේ සාකච්ඡා කරනවා බ්‍රාහ්මණයා කියලා කියන්නේ පව් වලින් බැහැර වෙලා යහපත් වූ දේවල් වල යෙදෙමින් ක්‍රියා කරන කෙනාට තමයි බාහිත පාපී පව් ඉවත් කරපු කෙනා. පව් කිරීමෙන් වැළකුණු කෙනා තමයි බ්‍රාහ්මණයා විදිහට බ්‍රාහ්මණ කියන එකෙන් බුදුදහමේ සාකච්ඡා කරලා තියෙන්නේ. එහෙනම් කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනා. එහෙම ඇරෙන්නට බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශූද්‍ර යනුවෙන් දක්වලා තියෙන ඒ ගැන්වීම බුදුදහම තුල ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ආගමික නායකත්වයත් ධනවත් බවත් වංශවත් බවත් උරුමය කරගෙන සිටි බ්‍රාහ්මණ සමාජයේ පස්කම් සුවයෙන් පිරුණු ජීවිත ගත කළ බවද පෙනේ. පස්කම් සැප විඳිමින් ගත කරලා තියෙනවා. පස්කම් සැප විඳිමින් ගත කරලා තියෙනවා බ්‍රාහ්මණික පිරිස. ඉතින් ඒ විදිහට සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් අනිත් වර්ණ පහත් කොට සලකමින් ඒ ක්‍රියා කරපු ආකාරයේ බුදුදහමින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. බුදුදහමේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශූද්‍ර කියන වර්ණ කිහිපෙම ඒ විදිහට වර්ගීකරණය කිරීම පිළිබඳව. ඒ වගේම තමයි තවත් අවස්ථාවකදී උදාහරණයකින් දේශනා කරනවා කොස් ගහක් තියෙනවා. ඒ කොස් ගහේ දැන් අපි බැලුවොත් එහෙම උඩම කොස් හැදෙනවා. ගහේ මැද කොස් හැදෙනවා. සමහර විට ගහේ යටම කොටසෙත් කොස් හැදිලා තියෙනවා අපි දැකලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ තර්ක කරනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා එතකොට ගහේ තියෙන උඩම තියෙන ගෙඩි ඊළඟට ගහේ මැද තියෙන ගෙඩිවල යටම තියෙන ගෙඩිවල රසයේ අඩුවක් තියෙනවද කියලා. මේ ස්වධර්ම හා සම්බන්ධව කතා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අවස්ථාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නය තමයි කොස් ගහක උඩ තියෙන ගෙඩිවල රස වෙනසක් වෙන්නට මැද තියෙන ගස් ගෙඩිවල ඊට වඩා වෙනස් වෙන්නට ඒ වගේම යටම තියෙන ගෙඩිවල රසය වෙනස්ද කියලා. එහෙම නැහැ. එහෙනම් බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශූද්‍ර කියන කුල හතරටම අයිති හැමෝටම ඉගෙනීම් ආදී කටයුතු ආගමික මේ වශයෙන් නිදහස මේ හැම එකක්ම අවශ්‍යයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. හොඳයි බුදුරජාණන් වහන්සේගේ අදහස පැහැදිලි. බ්‍රාහ්මණික වර්ණ ධර්ම සහ ස්වධර්ම සම්බන්ධයෙන් ඒ වගේ උදාහරණයක් දෙකක් සම්බන්ධ කරගෙන අපිට පැහැදිලි කිරීමක් කරන්නට පුළුවන්. ඊළඟට අපි බලමු දෙවනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 යටතේ තියෙන ප්‍රශ්නේ. මගධ රාජ්‍ය ස්වභාවිකවම ආරක්ෂා වී තිබූ පංචමහා පර්වත අතුරින් 4ක් නම් කරන්න. පංචමහා පර්වත දෙවෙනි පාඩමේ 8 වෙනි පිටුවේ මේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ඉතින් මම සඳහන් කරන්නම්. ගිජ්ජකූට, ඉසිගිලි, වේභාර, වේපුල්ල, පාණ්ඩව යන පංචමහා පර්වතයන්ගෙන් මගධයට ස්වභාවිකවම ආරක්ෂාව සැලසුනේය කියලයි පාඩමේ සඳහන් වෙන්නේ. ගිජ්ජකූට, ඉසිගිලි, වේභාර, වේපුල්ල
පාණ්ඩව කියන පංචමහා පර්වත. ගිච්ඡකූට, ඉසිකිලි, වේභාර, වේපුල්ල, පාණ්ඩව. ඊළඟට දෙවනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නය රාජාණ්ඩු පාලනයේ මූලික බලය හිමි වූ තැනැත්තා හා ඔහුට සහාය වූ මූලික තනතුරු දැරූ තැනැත්තන් තිදෙනෙකු නම් කරන්න. රාජාණ්ඩු පාලනයේ මූලික බලය හිමි වූ තැනැත්තා හා ඔහුට සහාය වූ මූලික තනතුරු දැරූ තැනැත්තන් තිදෙනෙකු නම් කරන්නට කියන ප්‍රශ්නය. රාජාණ්ඩුවල රජුගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වූ කියන තැන සඳහන් වෙනවා. රාජාණ්ඩුවල ප්‍රධානත්වය ගන්නේ එහෙනම් කවුද? රජතුමා. රාජාණ්ඩු පාලනයේ මූලික බලය හිමි වුණේ රජතුමාට. රජතුමාට තමයි මූලික බලය හිමි වුණේ. ඊළඟට ප්‍රශ්නයේ දෙවෙනි කොටස සහාය වූ මූලික තනතුරු දැරූ තැනැත්තන් තිදෙනෙකු. රාජ්‍ය කරපු අයට රජකම කරන රජතුමාට සහාය දක්වපු නිලධාරීන්. රට අභ්‍යන්තර වශයෙන් මෙන්ම සතුරු වදුරු වලින් බාහිර වශයෙන්ද ආරක්ෂා කිරීම සේනාවන්ට භාර විය. සෙන්පති රජතුමාට ආරක්ෂාව හා සම්බන්ධයෙන් සහාය වෙච්ච කෙනා තමයි ප්‍රධානම කෙනා තමයි සෙන්පති. ඊළඟට රාජ්‍ය නීති කඩන පුද්ගලයන්ටද සොරකම් මන් පැහැරීම් මිනීමැරීම් ආදිය කරන අපරාධකරුවන්ටද නීති මගින් දඬුවම් පමුණුවන ලදී. මේ සෙන්පතියාගේ කාර්යභාරය ගැන සඳහන් වෙන්නේ. ඊළඟට රාජ්‍යයේ විවිධ ආර්ථික කටයුතු වල ප්‍රධානියා භාණ්ඩාගාරික නම් විය. රාජ්‍යයේදී ආර්ථික කටයුතු වලදී ප්‍රධානත්වයේ අරගෙන කටයුතු කරනවා භාණ්ඩාගාරික කියන නිලධාරියා. එනම් නිලධාරියෝ දෙන්නයි. සෙන්පති එක්කෙනෙක්, ආරක්ෂාව, නීති අනපනත් පැනවීම ඒවා ආරක්ෂා කිරීම සඳහා ක්‍රියා කරන නිලධාරියා, භාණ්ඩාගාරික ආර්ථික කටයුතු සම්බන්ධව වග කියන පුද්ගලයා, රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමේ කටයුතු සිද්ධ කරන්නේ රාසි වඩ්ඩක. රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්නේ රාසි වඩ්ඩක කියන නිලධාරියා. ඒ විදිහේ නිලධාරීන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන්ම පාඩමේ සඳහන් වෙනවා. ප්‍රශ්නයට අදාළ පිළිතුර ඔබට වැටහෙන්නට ඇති. වර්ණ සුද්ධිය හෙවත් මගධ රාජ්‍ය ස්වභාවිකවම ආරක්ෂා වී තිබූ පංචමහා පර්වත කියන එකත් අපි කතා කළා. ඊළඟට රාජාණ්ඩු පාලනයේ මූලික බලය හිමි වුණේ කාටද කියලා රජතුමාට සහාය වෙච්ච නිලධාරීන් සෙන්පති, ඊළඟට භාණ්ඩාගාරික, රාසි වඩ්ඩක කියන තනතුරු තුනක් දක්වන්නට ඕන. රජතුමා කියන එක දක්වාට පස්සේ එක ලකුණයි. ඊළඟ තනතුරු තුනක් ලිව්වම ලකුණු 4ක් ලැබෙනවා. හොඳයි, ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නය. පාලකයා අගනුවර හා දේශ සීමා යන කරුණු ඇතුළත් වන පරිදි මගධ රාජධානිය පිළිබඳ කෙටි විස්තරයක් සපයන්න. පාලකයා අගනුවර, දේශ සීමා මේවා සම්බන්ධ වෙන්නට ඕන. පාලකයා අගනුවර හා දේශ සීමා යන කරුණු ඇතුළත් වන පරිදි මගධ රාජධානිය පිළිබඳ කෙටි විස්තරයක් කරන්නට කියලා කියන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් සඳහන් වෙනවා. මුල් කාලයේදී මගධ රාජ්‍යයෙහි අගනුවර වූයේ රජගහනුවරයි. බුද්ධ කාලීන සමාජයේ ಭಾರತೀಯ දේශපාලන පසුබිම කියන දෙවැනි පාඩමේ තමයි මේ සම්බන්ධයෙන් සඳහන් වෙන්නේ. පාලකයා අගනුවර හා දේශ සීමා යන කරුණු ඇතුළත් වන පරිදි මගධ රාජධානිය පිළිබඳ විස්තරයක් කරන්නට කියලා කියන්නේ. හරි, පළමුව මගධාධිපති රජතුමා වූයේ බිම්බිසාර රජතුමා. පළවෙනියටම අධිපති වුණේ බිම්බිසාර රජතුමා. ඊට පස්සේ තමයි බිම්බිසාර රජතුමා ඝාතනය කරපු තමන්ගේ පුත්‍රයා අජාසත්ත රාජ්‍යත්වයට පත් වෙන්නේ. භූමි ප්‍රමාණය ඉතා විශාලයි. උතුරින් ගංගා නම් ගඟ, නැගෙනහිරින් චම්පා නදිය, වින්ධ්‍යා කඳු තීරය, නිරිත දිගින් වින්ධ්‍යා කඳු තීරය, බටහිර ගෝන නදිය.
බටහිරින් ගෝන නදිය කියන එහෙනම් ප්‍රශ්නේ ආයෙත් වතාවක් බලන්න. පාලකයා තමයි බිම්බිසාර රජතුමා. ඊළඟට දේශ සීමා තමයි අපි දැන් කතා කරමින් ඉන්නේ. දේශ සීමා මුල් කාලයේදී මගධ රාජධානී අගනුවර වූයේ රජගහනුවරයි. පාලකයා අහනවා, ඊළඟට අගනුවර අහනවා, ඊළඟට දේශ සීමා ඇතුළත් වෙලා තියෙන ඩෝන. උතුරින් ගංගා නම් ගඟ, නැගෙනහිරින් චම්පා නදිය, නිරිත දිගින් වින්දියක් හඳු තීරය, බටහිරින් ගොහොන නදිය. ඒ වගේම තමයි 12 මහා ජනපද අතරත් මේ මගධ ජනපදයේ සම්බන්ධයෙන් සඳහන් වෙලා තියෙනවා. බුද්ධ කාලයේ දඹදිව පැවතුණු 12 මහා ජනපදවලටම අයත් වෙලා තියෙනවා අංග කියන ජනපදයේ. ඒ විදිහට ඊළඟට විස්තර කරලා තියෙනවා. මගධය කියලා කියන්නේ එකල ಭಾರತයේ පැවති රාජ්‍යයන් අතරින් හැම අතින්ම ඉහළ සමෘද්ධියක් ලබාගෙන තිබුණු රාජධානියක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ මේ රටේදී. ගිජ්ජකූට, ඉසගිලි, වේබාර, වේපුල්ල, පාණ්ඩව කියන මේ පංචමහා පර්වත අයත් උනේත් මගධ රාජධානියට. මගධ රාජ්‍ය ගැන සඳහන් කිරීමේදී එහි පළමු පාලකයා වුණේ බිම්බිසාර රජතුමා. ඒ විදිහට විස්තරයක් අපිට කරන්නට පුළුවන්. හැබැයි අනිවාර්යෙන්ම පාලකයා බිම්බිසාර රජතුමා කියන එක කියවිලා තියෙන්න ඕන. අගනුවර, රජගහනුවර කියන එක කියවිලා තියෙන්න ඕන. දේශ සීමා අනිවාර්යෙන්ම ඇතුළත් වෙන්නට ඕන. ඒවත් එක තමයි විස්තරයේ දැක්වෙන්නට ඕන. එතකොට තමයි ලකුණු 6ක් ඔබට ලබා ගන්නට පුළුවන්කම හැකියාව තියෙන්නේ. ඊළඟට අපි බලමු. තවත් විස්තර ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම අපි කතා කරන්නේ නැහැ මෙතනදී. ඊළඟට අපි බලමු රාජ්‍ය පාලකයා 4 කරුණකින් ජනතාවට සංග්‍රහ කළ යුතුයි යන්න රාජාණ්ඩු පාලන මූල ධර්මයේකි. පාලකයා විසින් ධාර්මිකව රට පාලනය කරන්නට ඕන කියන අදහස මෙහි සඳහන් 4 සංග්‍රහ වස්තු රාජ්‍ය පාලන මූල ධර්මයක් ලෙස විචාරයට ලක් කරන්න. 4 සංග්‍රහ වස්තු ලකුණු 6ක් ලැබෙන්නේ. 4 සංග්‍රහ වස්තු අපිට පුළුවන් මේ වගේ ප්‍රශ්නයකදී ඉස්සෙල්ලාම බුදුදහමේ ඉගැන්වෙන පාලකියෙකු විසින් රාජ්‍යත්වයේදී අනුගමනය කළ යුතු ඉතා වැදගත් වෙන රාජ්‍ය පාලන මූල ධර්මයක් තමයි 4 සංග්‍රහ වස්තු කියලා කියන්නේ. දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය කියන්නේ 4 කියලා දක්වන්න පුළුවන්. ඒ 4 දක්වලා ඔබට පුළුවන්කම තියෙනවා මේ සම්බන්ධයෙන් විස්තරයක් කරන්නට. බුදුදහමේ ගැන්වෙන 4 සංග්‍රහ වස්තු, දානයේ, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව, මේක පාලන මූල ධර්මයක් විදිහට රජවරුන් විසින් අනුගමනය කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව වුණේ මේ කියන 4 සංග්‍රහ වස්තුවට අනුව ක්‍රියා කරන එකයි. ක්‍රියා කළ යුතු බවයි 4 සංග්‍රහ වස්තු හෙවත් සිව් සංග්‍රහවත් විදිහටත් මේවා හඳුන්වනවා. එහි දානයේ විදිහට හුදෙක් ආගමික කටයුත්තක් පමණක් නොවේ. දානය කියන එක ආගමික කටයුත්තක් විදිහට භික්ෂූන් වහන්සේලාට පූජ්‍යක පක්ෂවලට කරන පරිත්‍යාගය පමණක් නෙමෙයි. ඉන් එහාට ගියපු අදහසක් මේ දානය කියන එක තුළ තියෙනවා කියලා අපිට කියන්නට පුළුවන්. පාලකයා විසින් රටේ ජනතාවගේ ආර්ථික අභිවෘද්ධිය උදා කරලීමේ අරමුණින් ප්‍රාග්ධනය සැපයීම. ප්‍රාග්ධනයක් කියලා කියන්නේ යම්කිසි ව්‍යාපාරයක්, යම්කිසි දෙයක් ආරම්භ කරන්නට මූලිකව ලබා දෙන ධනය. ඒවා ලබා දීමේ වගකීම තියෙන්නේ ඇත්තටම පාලකයාට. ඒ වගේම ඒක තවත් විස්තර කරලා කියනවා ගොවිතැන් කරන කොට අදාළ භූමිය, බිත්තර වී, පොහොර, ජලය ආදිය ලබා දීම පාලකයාගේ යුතුයකමක්, පාලකයාගේ වගකීමක්. දානය කියන එක යටතේ තමයි මේක සාකච්ඡා වෙන්නේ. 4 සංග්‍රහ වස්තු වල දානය යටතේ තමයි
ප්‍රාග්ධනය ආදිය ලබා දීම, ඒ වගේම අවශ්‍ය භූමියක් ලබා දීම, ඒ වගේ දේවල් පාලකයා විසින් දානය කියන සංග්‍රහ වස්තුව යටතේ කළ යුතු දේවල්. වෙළඳාමේ යෙදෙන අයට වෙළඳා පොළ හා ප්‍රාග්ධනය ලබා දීමත්, ඊළඟට රාජ්‍ය සේවය හෝ වෙනත් සේවාවන් සපයන පිරිස් සඳහා නිසි ලෙස බත් වැටුප් ලබා දීම, මේවා දානය කියන එක යටතේ කතා කරන්නට පුළුවන්. ඒ විදිහට පාලකයාට ක්‍රියා කරන්නට පුළුවන්. ඒ විදිහට ජනතාව කෙරෙහි වගකීමෙන් කටයුතු කරනකොට ජනතාවත් වගකීමෙන් යුතුව ක්‍රියා කරමින් සොරකමින්, වංචාවෙන්, දූෂණයෙන්, ප්‍රාණඝාතයෙන් තොර වෙලා දැහැමි විදිහට ජීවත් වෙන්නට, නිවැරදි විදිහට රටට, සමාජයට අර්ථ සම්පන්න දේවල්ම සිදු කරමින් ක්‍රියා කරන්නට කටයුතු කරනවා. ඒ වගේම තමයි ප්‍රිය වචනය සතර සංග්‍රහ වස්තු වල තවත් ඉගැන්වීමක්. මොකක්ද මේ ප්‍රිය වචනය කියලා කියන්නේ? ප්‍රිය වචනය යනු යහපත් වචන කතා කිරීම. වචනයෙන් සිදුවන වැරදි හතරෙන්. වැරදි හතර මොනවද? බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම සහ රළු වචනයෙන් වැළකීම. බොරු, කේලම්, හිස් වචන සහ රළු වචන. රජ කෙනෙක් විසින් පාවිච්චි කරනවා නම් ඒක රටවැසියාගේ හිත රිදීමට හේතුවක් වෙනවා. ඒ වගේම රටවැසියාට අයහපත පිණිස ඒක පවතින්නට පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම මේ වැරදි වලින් රජතුමා දුරු විය යුතුයි. රජතුමා ඈත් විය යුතුයි. ඒක තමයි ප්‍රිය වචනය කියලා කියන්නේ. මේ වගේන් තොර වෙලා ජනතාවට ආදරයෙන්, ගෞරවයෙන්, කනට මිහිරි වදන් වලින් කතා කිරීම අනිවාර්යයෙන්ම පාලකයෙකු විසින් කළ යුතු ගුණධර්මයක් වෙනවා. ඒක තවත් විස්තර කරලා ලියන්නට පුළුවන්. අපි ඒ සම්බන්ධයෙන් සාමාන්‍ය විස්තරය කරමින් ඉදිරියට ගමන් කළ යුතුයි. එහෙම නැති වුණොත් අපිට ගොඩක් වේලාව ගත වුණාට පස්සේ ගැටලුවක් වෙනවා. අනිකුත් ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නට තියෙන කාලය සම්බන්ධයෙන්. අර්ථචර්යාව යනුවෙන් අදහස් කෙරෙන්නේ අනුන්ගේ යහපත හා අනුන්ගේ දියුණුව පිණිස කටයුතු කිරීම. අර්ථචර්යාව අත්වැඩ පරවැඩ සමව සිතන්නේ තමාගේ යහපත අනිත් කෙනාගේ යහපත සම විදිහට හිතන්නට කියලා උගන්වන ලෝවැඩ සංග්‍රහ පාඨයක්. සැබෑ පාලකයෙකුට ජනතා සේවයේ හැර වෙනත් අරමුණක් තිබිය නොහැකිය. සැබෑ පාලකයෙක්ට සවේ මුනිසේ මම පජා මම. ධර්මාශෝක රජතුමා කල්පනා කරන්නේ සවේ මුනිසේ පජා මම. මුළු ලෝකවාසීන්ම මගේ දරුවෝය. ඒ විදිහට තමයි ක්‍රියා කරලා තියෙන්නේ. අන්න ඒ විදිහට හැමෝටම යහපත සැලසෙන විදිහට ක්‍රියා කිරීම තමයි අර්ථචර්යාව කියලා කියන්නේ. ඊළඟට සමානාත්මතාවය. සමානාත්මතා කියන සංග්‍රහ වස්තුව රටක ජනතාව විවිධ කුල, ජාති, ආගම්, භාෂා අනුව වර්ග වෙලා තියෙනවා. ඒ වුණත් භාෂා වශයෙන්, ජාති වශයෙන්, ආගම් වශයෙන් වෙන් වෙලා හිටියත් ඒ හැමෝටම පාලකයෙක්, අපි හිතමුකෝ රටේ ජනාධිපතිතුමා කියලා. රටේ පාලකයා සියලුම ආගම්වල ඉන්න ආගමිකයන්ගේ නායකයා වෙනවා ඒ රට ඇතුළත. ඒ වගේම මොන භාෂාව හදාරන අය වුණත්, මොන භාෂාව කතා කරන අය වුණත් රටේ පාලකයා යටතේ තමයි මේ හැමෝම සිටින්නේ. ඒ වගේම මොන කුලයේ අය වුණත් ඒ හැමෝම රටේ පුරවැසියන්. එහෙනම් මේ විදිහට ඒ හැමෝටම එක හා සමානව සැලකීමේ උතුම් වූ ගුණයට කියනවා සමානාත්මතා ලක්ෂණය කියලා. හොඳයි. ඒ කියන සතර සංග්‍රහ වස්තුවෙන් කටයුතු කිරීම රජතුමාගේ, පාලකයාගේ වගකීමක් බව තමයි බුදුදහමේ උගන්වනු ලබන්නේ. ඊළඟට බලමු තුන්වෙනි ප්‍රශ්නය. රෝම ඉලක්කම් 1 බුද්ධ කාලීන ಭಾರತೀಯ ආගමික කණ්ඩායම් 4ක් නම් කරන්න. බුද්ධ කාලීන ಭಾರತೀಯ ආගමික කණ්ඩායම් 4ක්.
ශ්‍රමණ ආගමික කණ්ඩායම්, බ්‍රාහ්මණ ආගමික කණ්ඩායම්, ජටිලයෝ, ආජීවකයෝ, පරිබ්‍රාජකයෝ, නිගණ්ඨයෝ. 4 වෙනි පාඩමේ සඳහන් වෙනවා බුද්ධ කාලීන ආගමික පසුබිම කියන කොටස යටතේ බුද්ධ කාලීන ಭಾರತೀಯ ආගමික කණ්ඩායම් 4ක් අපිට නම් කරන්නට විතරයි තියෙන්නේ. මේ 6ක් විතර නම් කරන්නට ඕනේ නැහැ. ජටිල, ආජීවක, පරිබ්‍රාජක, නිගණ්ඨ, එහෙම නැත්නම් ශ්‍රමණ ආගමික කණ්ඩායම්, බ්‍රාහ්මණ ආගමික කණ්ඩායම්. ඒ විදිහට 4ක් අපිට ලියන්නට පුළුවන්. ඒ නම් කිරීම පමණයි අපි කරන්නට ඕන. ඊළඟට බුද්ධ කාලීන ಭಾರತයේ ජීවත් වූ ආගමික ඉගැන්වීම් ඉදිරිපත් කළ සත්ශාස්තෘවරුන් අතුරින් 4 දෙනෙකු නම් කරන්න. සත්ශාස්තෘවරු 6 දෙනා පිළිබඳවම පාඩමේදී සාකච්ඡා කරලා තියෙනවා. දීඝ නිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයේ තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒවා සඳහන් කරන්නට අවශ්‍ය නැහැ. සත්ශාස්තෘවරු ඒ 6 දෙනාගෙන් 4 දෙනෙක් තමයි නම් කරන්නට තියෙන්නේ. එක්කෙනෙක් පූර්ණ කස්සප. සත්ශාස්තෘවරුන්ගෙන් එක්කෙනෙක් පූර්ණ කස්සප. පූර්ණ කස්සපගේ ඉගැන්වීම් මොනවද කියලා දිගට මේ පාඩමේදී සාකච්ඡා කරලා තියෙනවා. ඊළඟට මක්කලි ගෝසාල. ඊළඟට අපි බලමු ඊළඟ ශාස්ත්‍රූවරයා කවුද කියලා. සත්ශාස්තෘවරු කියන්නේ ප්‍රධානම ශාස්තෘවරු 6 දෙනා. ශ්‍රමණ සම්ප්‍රදාය තමයි මේ පිරිස අනුගමනය කළේ. ඊළඟට අජිත කේස කම්බල. ඊළඟට අපි බලමු ඊළඟ ශාස්තෘවරයා කවුද කියලා. මේ විදිහට නම් කරන්නට විතරයි ඕන. මේවා පැහැදිලි කරන්නට අජිත කේස කම්බලගේ ඉගැන්වීම මෙන්න මේවා කියලා එහෙම ලියන්නට අවශ්‍ය නැහැ. 4 වෙනියට පකුද කච්චායන කියන ශාස්තෘවරයා. ඊළඟට සංජය බෙල්ලට්ටිපුත්ත ශාස්තෘවරයා. 4 වෙනි පාඩමේ මේ තොරතුරු සඳහන් වෙනවා. ඊළඟට නිගණ්ඨනාත පුත්ත ශාස්තෘවරයා. කියන මේ ශාස්තෘවරු 6 දෙනාගෙන් 4 දෙනෙක් තමයි නම් කරන්නට ඕන. 6 දෙනාම නම් කරන්නට ඕනේ. 4 දෙනයි නම් කරන්නට ඕන. ඊළඟට අමරා වික්කේපවාදියෙකු සංජය බෙල්ලට්ටිපුත්ත ශාස්තෘතුමාගේ ඉගැන්වීම් කෙටියෙන් විස්තර කරන්න. ලකුණු 6ක ප්‍රශ්නයක්. සංජය බෙල්ලට්ටිපුත්ත කියන ශාස්තෘවරයා ශාස්තෘවරු අතරින් එක ශාස්තෘවරයෙක්. බලමු අපි ඔහුගේ ඉගැන්වීම් මොනවද කියලා. පරලොවක් ඇතැයි මගෙන් ඇසුවොත්, පරලොවක් ඇතැයි මට හිතුනොත්, පරලොවක් ඇතැයි මම කියමි. පරලොවක් තියෙනවද, පරලොවක් නැද්ද? ඒ විදිහට ඇහුවම හිතුනොත් මම කියනවා තියෙනවා කියලා, හිතුනොත් කියනවා මම නැහැ කියලා. අමරා වික්කේපවාදී ආදිකු වගේ ලිස්සලා යනවා. කිසිම දෙයකට නිවැරදි විදිහට, හරි විදිහට පිළිතුරක් ලබා දෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මොහු අමරා වික්කේපවාදියෙක් විදිහට සඳහන් කරන්නේ. සමහර වෙලාවට ඇහුවොත් පරලොවක් තියෙනවද කියලා ඔව් කියනවා. හිතුනොත් පරලොවක් ඇතැයි මම කියමි. හිතුනොත් තමයි කියන්නේ. ඒ බඳු අදහසක් හැබැයි මට නැහැ. ඇත්තටම පරලොවක් තියෙනවද කියන අදහසක් තියෙන හින්දා නෙමෙයි මම ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. මට ඒ වෙලාවේ හිතුනොත් ඒ විදිහට මම කියනවා. පරලොවක් ඇතැයි යන අදහසක් නැහැ. පරලොවක් ඒ බඳු අදහසකුත් නැහැ. පරලොවක් තියෙනවද නැද්ද කියන එක සම්බන්ධ අදහසකුත් නැහැ. පරලොවක් ඇතැයි යන අදහසක් නැහැ කියලා කියනවා. පරලොවක් නැතැයි යන අදහසක්ද නැත. පරලොවක් නැත්තේ නොවේ යන අදහසක්ද නැත. පරලොවක් ඇතැයි යන අදහසකුත් නැහැ. පරලොවක් නැත්ත කියලා අදහසකුත් නැහැ. පරලොවක් නැත්තේ නොවේ කියන අදහසකුත් නැහැ. ඒ වගේ ඉගැන්වීමක් සංජය බෙල්ලට්ටිපුත්ත ශාස්තෘවරයා උගන්වනවා. මෙලොවින් චුතව පරලොව උපදිනා සත්වයෝ ඉන්නවද? කුසල කර්මයන්ගේ ඵල විපාක තියෙනවද? තථාගත තෙමේ මරණින් මතු වන්නේද යනාදී ප්‍රශ්නවලටද ඉහත සඳහන් අයුරින්ම ප්‍රකාශ කරලා තියෙනවා. ක්‍රම කිහිපයක් යටතේ තමයි ඔහු පිළිතුරු දෙන්නේ. තියෙනවද කියලා ඇහුවොත් තියෙනවද කියලා අදහසක් නැහැ. නැද්ද කියලා ඇහුවොත් එහෙම අදහසකුත් නැහැ. තියෙනවද නැද්ද කියලා ඇහුවොත් ඒකටත් එහෙම අදහසක් නැහැ. ඒ වගේ
අමරා වික්ෂේපවාදියෙක් විදිහට සංජය බෙල්ලට්ටිපුත්ත ශාස්තෘවරයා තමන්ගේ ආගමික ඉගැන්වීම් ඉදිරිපත් කරලා තියෙනවා. කවර ප්‍රශ්නයකට හෝ ස්ථීර ඒකාංශික පිළිතුරක් නොදෙන නිසා තමයි ඔහු අමරා වික්ෂේපවාදියෙක් විදිහට හඳුන්වනු ලබන්නේ. හොඳයි, ඊළඟට බලමු අන්තවාද හා දෘෂ්ටිවාද බැහැර කරන බුදු සමය සත්වයාගේ විමුක්තිය සඳහා පෙන්වා දෙන ධර්ම මාර්ගය පැහැදිලි කරන්න කියන ප්‍රශ්නය. මේ ප්‍රශ්නය සඳහා අපිට ඇත්තටම නිර්මාණශීලීව වගේම මේ පොත සම්බන්ධයෙන්, පොතේ ඉගැන්වෙන ඉගැන්වීම් සම්බන්ධයෙන්, ඒ වගේම දහම් පාසල් අවසාන විභාගයට ඉගෙන ගන්න අනිකුත් පොත් සම්බන්ධ කරගෙන තමයි පිළිතුරක් ගොඩනගන්නට වෙන්නේ. ප්‍රශ්නය බලන්න. ප්‍රශ්නය තමයි අන්තවාද හා දෘෂ්ටිවාද බැහැර කරන බුදු සමය සත්වයාගේ විමුක්තිය සඳහා පෙන්වා දෙන ධර්ම මාර්ගය පැහැදිලි කරන්න. සාමාන්‍ය බුදුදහමේ සාකච්ඡා කරනවා නිර්වාණගාමී මාර්ගය. ඒ වගේම තමයි ආගමික පසුබිම කියන මාතෘකාව යටතේ තියෙනවා විවිධ ශාස්ත්‍රවාද, උච්ඡේදවාද ආදී විවිධ ඉගැන්වීම්, ආගමික ඉගැන්වීම් රාශියක් ගෙනහැර දක්වලා තියෙනවා. ඒ ගෙනහැර දක්වලා අවසානයේදී සඳහන් කරලා තියෙනවා බුදුදහම මේවා ප්‍රතික්ෂේප කරනවා කියලා. බුදුදහම තුලින් මේවා ප්‍රතික්ෂේප වෙන බව සඳහන් වෙලා තියෙනවා. හැබැයි බුදුදහමේ කොහොමද, මොන කරුණු වලින්ද මේවා ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් සඳහන් වෙන්නේ නැහැ. සඳහන් කරලා නැහැ. ශාස්ත්‍රවාද, උච්ඡේදවාද ආදී ඉගැන්වීම් රසක් මේ පාඩමේදී ලෝකේ ශාස්ත්‍රද, ලෝකේ අශාස්ත්‍රද, ලෝකේ අන්තවද්ද, ඒ විදිහේ චූලමාලුන්ක්‍ය සූත්‍රයේ සඳහන් වෙන කරුණු 10 දක්වලා තියෙනවා. ඒ වගේම විවිධ වැරදි ඉගැන්වීම් විදිහට ඊශ්වර නිර්මාණවාදය, හේතු ප්‍රත්‍ය වාදය, අහේතු ප්‍රත්‍යවාදය, පුබ්බේ කත හේතුවාදය, මේ වගේ ඉගැන්වීම් දක්වලා තියෙනවා. ඒ වගේම කේවල ශාස්ත්‍රවාද 4යි, ඒකච්ච ශාස්ත්‍රවාද 4යි, අන්තානන්තිකවාද 4යි, ඒ විදිහට 25 වෙනි පිටුවේ සඳහන් වෙනවා අමරා වික්කේපවාද 4යි, අදිච්ච සමුප්පන්නවාද 4යි. මේ විදිහේ දෘෂ්ටිවාද තිබුණා කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි සංඤීවාද 16යි, අසංඤීවාද 8යි, නේව සංඤීනා සංඤීවාද 8යි, උච්ඡේදවාද 7යි, දිට්ඨ ධම්ම නිබ්බානවාද 5යි. ඔය විදිහට විවිධ ඉගැන්වීම් දක්වලා තියෙනවා. ඒ ඉගැන්වීම් දක්වලා බුදුදහම මේවා හැම එකක්ම ප්‍රතික්ෂේප කරනවා කියලා දක්වනවා. අන්තවාද හා දෘෂ්ටිවාද බැහැර කරන බුදු සමය සත්වයාගේ විමුක්තිය සඳහා පෙන්වා දෙන ධර්ම මාර්ගය පැහැදිලි කරන්න. මේ වගේ ප්‍රශ්නයකදී ඉස්සල්ලාම අපි කරන්නට ඕන බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන දෘෂ්ටිවාද මොනවද කියලා පුංචි හැඳින්වීමක් කරන්නට ඕන. බලන්න ප්‍රශ්නේ. අන්තවාද හා දෘෂ්ටිවාද බැහැර කරන බුදු සමය සත්වයාගේ විමුක්තිය සඳහා පෙන්වා දෙන ධර්ම මාර්ගය පැහැදිලි කරන්න කියලා කියන්නේ. එහෙනම් බුදුදහමේ ප්‍රතික්ෂේප වෙන, හැබැයි බුද්ධ කාලීන ಭಾರತයේ තිබුණු ආගමික ඉගැන්වීම්, දාර්ශනික ඉගැන්වීම් මොනවද කියලා පුංචි හැඳින්වීමක් කරන්නට ඕනේ. ඊට පස්සේ ඒවා ප්‍රතික්ෂේප කරලා බුදුදහම තුලින් ඉදිරිපත් කරපු නිර්වාණගාමී මාර්ගය මොකක්ද කියලා කියන්නට වෙනවා. සියල්ල తాවකාලිකයේ, මරණයෙන් පසු සියල්ල අවසන් වේ, ආත්මයේ ඇත, එහෙත් එය මරණයෙන් කෙලවර වේ යයි පිළිගැනීම උච්ඡේද දෘෂ්ටියයි. එක අදහසක් තමයි උච්ඡේද දෘෂ්ටිය. මරණයෙන් පස්සේ සියල්ලක්ම නැති වෙනවා කියන එක. ඒම ඇතැම් විට විභව දෘෂ්ටිය ලෙසද හඳුන්වා තිබේ. බුදුදහමේ සඳහන් කරනවා විභව දෘෂ්ටිය කියලා. කාම, භව, විභව, ත්‍රිවිධ තෘෂ්ණාව. විභව කියන එක එහෙනම් විභව දෘෂ්ටිය විදිහට දක්වන්නේ. එහෙම නැත්නම් විභව තණ්හාව විදිහට බුදුදහමේ සඳහන් කරලා තියෙනවා. බුදුදහමේ සඳහන් කරන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන හේතුන් ත්‍රිවිධාකාර වූ තෘෂ්ණාව නිසා තමයි සත්වයා සාංසාරිකව ගමන් කරන්නේ කියන ඉගැන්වීමක් තියෙනවා. ඒ වගේම ලෝකේ සදාකාලිකව පවතින ආත්මීය ස්වභාවයක් තියෙනවා කියන ශාස්ත්‍රවාදී දෘෂ්ටියත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට
මරණයෙන් පස්සේ උපතක් නැහැ කියන මරණයෙන් පස්සේ කෙලවරයි අහවරයි කියන ඉගැන්වීම උච්ඡේද දෘෂ්ටිය කියන මේ දෙකම බුදුදහම තුළින් ප්‍රතික්ෂේප කරනවා. බුද්ධ කාලන ಭಾರತයේ විසූ ශාස්ත්‍රවාදීහු එම දෘෂ්ටියෙහිම එල්බගෙන එයම සත්‍ය අන්සියල්ල අසත්‍ය කියලා ප්‍රකාශ කළා. ඔවුහු උච්ඡේදවාදීන් හා ගැටුණෝය. උච්ඡේදවාදීන් එක්ක ගැටුණා. ශාස්ත්‍රවාදීන් සහ උච්ඡේදවාදීන් අතර ගස්ඨනයක් තමයි තිබුණේ. ඒ ශාස්ත්‍රවාදී උච්ඡේදවාදී දෘෂ්ටිය තමයි අපි එක ශාස්ත්‍රවාද උච්ඡේදවාද සංඤීවාද අසංඤීවාද ඒ විදිහට සාකච්ඡා කරන්නේ. ඒ විදිහට ඉදිරිපත් වෙලා තිබුණු ශාස්ත්‍රවාද උච්ඡේදවාද ප්‍රධාන ඉගැන්වීම් දෙක ඒ දෙක ප්‍රතික්ෂේප කරමින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නට යෙදුණා. මධ්‍යම ප්‍රතිපදාව ශාස්ත්‍රවාදයයි උච්ඡේදවාදයයි බැහැර කරනවා බුදුදහමෙන්. ඒක තමයි කාමසුකල්ලිකානුයෝගයේ සහ අත්තකිල මතානුයෝගයේ විදිහට දැක්වෙන්නේ. බුදුදහමෙන් ප්‍රතික්ෂේප කරන්නේ ශාස්ත්‍රවාදයේ සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා, උච්ඡේදවාදයේ සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. ඒ දෙකම ප්‍රතික්ෂේප කරලා බුදුරජාණන් වහන්සේ අලුත් ක්‍රමයක් හඳුන්වා දෙනවා. ඒ ක්‍රමය තමයි මධ්‍යම ප්‍රතිපදාව. මොකක්ද මේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇයි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ? ශාස්ත්‍රවාදයට හෝ උච්ඡේදවාදයට වැටෙන්නේ නැතිව මැදින් ගමන් කරන මධ්‍යම වූ ප්‍රතිපදාවක් නිසා තමයි මැදුම් පිළිවෙත වෙන්නේ. එහෙනම් බුදුදහමේ දෘෂ්ටීන් බැහැර කරලා ප්‍රතික්ෂේප කරලා හඳුන්වා දෙන මාර්ගය මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. නිවන් අවබෝධ කර ගැනීම සඳහා අනුගමනය කරන්නට බුදුදහම හඳුන්වා දෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේ විදිහට දක්වනවා. මේකම ත්‍රිශික්ෂාව විදිහට හඳුන්වලා තියෙනවා. ත්‍රිශික්ෂාව අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බෙදෙනකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන දෙක සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන දෙක ප්‍රඥා කියන ශික්ෂාවට අයිති වෙන්නේ. ත්‍රිශික්ෂා කියලා කියන්නේ සීල, සමාධි, ප්‍රඥා. සීල, සමාධි, ප්‍රඥා. සීල, සමාධි, ප්‍රඥා වලින් ප්‍රඥා කියන අංගයේ ඇතුළත් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන මුලින්ම තියෙන දෙක. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. ඊළඟට සම්මා වාචා කියන එකට. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඊළඟට තියෙන අංග තුන ඇතුළත් වෙන්නේ සීලයට. සමාධියට ඇතුළත් වෙනවා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන තුන. එතකොට අන්න ඒ විදිහට ත්‍රිශික්ෂාව අනුව දැක්වෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන නිර්වාණගාමී මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙන ධර්ම මාර්ගය බවට පත්වෙන්නේ කියලා අපිට පිළිතුරක් ඉදිරිපත් කරන්නට, ගෙනහැර දක්වන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. එතකොට ඒ විදිහේ පිළිතුරක් අපිට ගොඩන ගන්නට පුළුවන්. අන්තවාද හා අන්තවාද සහ දෘෂ්ටිවාද බැහැර කරන බුදු සමය සත්වයාගේ විමුක්තිය සඳහා පෙන්වා දෙන ධර්ම මාර්ගය පැහැදිලි කරන්න කියන ප්‍රශ්නයට ඒ විදිහේ පැහැදිලි කිරීමක් කරලා නිර්වාණගාමී මාර්ගය සම්බන්ධයෙන් ත්‍රිශික්ෂාවට අනුව වර්ගීකරණයක් කරලා ඉදිරිපත් කිරීමක් අපිට කරන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි, එහෙමනම් ඊළඟට අපි කතා කරනවා බුද්ධ චරිතය පොතේ 2017-2018 අවුරුද්දේ දහම් පාසල් අවසාන විභාගයේ බුද්ධ චරිතය ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස. එහෙනම් ඒ කොටසේදීත් අපි බොහෝ තොරතුරු සාකච්ඡා කරමු. එතෙක් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව ඔස්සේ මේ සියලුම සාකච්ඡාවන් සමගින් සම්බන්ධ වෙන්නට පුළුවන් බව මතක තබා ගන්නට සිහිපත් කරමින් අපි මේ පාඩමෙන් සමුගන්නවා.
තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.